right වර්ගඵල ප්‍රසාරණය කියන කොටස් ටික වර්ගඵල ප්‍රසාරණය පිටු අංක 11 වර්ගඵල ප්‍රසාරණය right මේක තමයි වර්ගඵල ප්‍රසාරණයේදී අදහස ඉතා පැහැදිලි උෂ්ණත්වයේ වැඩිවීමකදී හරි උෂ්ණත්වයේ වැඩි වෙනකොට වර්ගඵලය දැන් අපි ගිය සතියේදී පැහැදිලි කරන්නේ උෂ්ණත්වයේ වැඩිවීමත් එක්කලා මොකද වෙන්නේ කියලා නේද උෂ්ණත්වයේ වැඩි වෙනකොට මේ කට්ටියගේ අණු අතර පරතර පොඩ්ඩක් ඈත් වෙන්න බලනවා එතකොට මේ කට්ටියේ හිමි ජ්‍යාමිතික තත්ත්වය පොඩ්ඩක් වර්ධනය වෙනවා කියලා කතා කරානේ ඒතර දිග වැඩි වෙනවා වර්ගඵලය වැඩි වෙනවා පරිමාව වැඩි වෙනවා කියලා ගත්තේ ඒ නිසා අපි ගණයක ප්‍රසාරණය පිළිබඳව කතා කරද්දී කේ දිග වැඩිවීම කතා කරනවා වර්ගඵල වැඩිවීම කතා කරනවා සහ පරිමාව වැඩිවීම කතා කරනවා කියලා මම ඔබට කිව්වනේ දැන් අපි එන්නේ දිග වැඩිවීම කතා කරලා ඉවරයි දැන් අපි එන්නේ වර්ගඵල වැඩිවීම පිළිබඳව සාකච්ඡා කරන්න. ඊටර තමයි මේකේදී අරකේ රේඛීය ප්‍රසාරණතාවය වාගේ මේකේ වර්ගඵල ප්‍රසාරණතාවය කියලා එකක් අපි හඳුන්වා දෙනවා. ඊටර ඉස්සෙල්ලාම අපි වර්ගඵල ප්‍රසාරණය කියන එක අපි හඳුනා ගත්තොත් අපි සඳහන් කරගමු. උතනදී ලියන්න නෝට් එක වර්ගඵල ප්‍රසාරණය උෂ්ණත්වයේ ඉහළ යාමකදී ඝන ද්‍රව්‍යයක වර්ගඵලයේ සිදුවන ප්‍රසාරණය උෂ්ණත්වයේ ඉහළ යාමකදී ඝන ද්‍රව්‍යයක වර්ගඵලයේ සිදුවන ප්‍රසාරණය වර්ගඵල ප්‍රසාරණය ලෙස හැඳින්වේ වර්ගඵල ප්‍රසාරණය ලෙස හැඳින්වේ වර්ගඵලයේ සිදුවන ප්‍රසාරණය වර්ගඵල ප්‍රසාරණය විදිහට අපි හඳුන්වා දෙනවා ඊළඟට මේ වර්ගඵල ප්‍රසාරණතාවය කියන එක වර්ගඵල ප්‍රසාරණතාවය හරිද ඔබ හිතන්න මේ වගේ මේ වර්ගඵලයක් තිබෙනවා තහඩුවක් තිබෙනවා කියලා හිතන්න මේ තහඩුවේ වර්ගඵලය A1 උෂ්ණත්වය θ1 මේ තිබෙන තහඩුවේ වර්ගඵලය A2 මේක උෂ්ණත්වය θ2 වෙලාවේදී θ1 උෂ්ණත්වයට වඩා θ2 උෂ්ණත්වය වැඩි θ1 උෂ්ණත්වයට වඩා θ2 උෂ්ණත්වය වැඩි. එතකොට අපි ගත්තොත් එහෙම θ1ට වඩා θ2 වැඩි උෂ්ණත්වය වැඩි. හරිද? උෂ්ණත්වය වැඩි අවස්ථාවක තිබෙන්නේ. එතකොට තමයි මෙතනදී අපිට සම්බන්ධයක් ලියන්නට පුළුවනි මේ වෙලාවේදී වර්ගඵල ප්‍රසාරණතාවය right වර්ගඵල ප්‍රසාරණතාවය සමාන වෙනවා වර්ගඵල වැඩිවීම මේකදී මුල් වර්ගඵලය වැඩි කිරීම උෂ්ණත්ව වැඩිවීමනේ උෂ්ණත්ව වැඩිවීම මේකදී වර්ගඵල ප්‍රසාරණතාවය සමාන වෙනවා වර්ගඵලයේ වැඩිවීම බෙදීම මුල් වර්ගඵලය වැඩි කිරීම උෂ්ණත්ව වැඩිවීම. ත්‍රිපිටක වර්ගඵල ප්‍රසාරණතාවය අපි සාමාන්‍යයෙන් සංකේතවත් කරන්නේ බීටා කියන සංකේතයෙන් බීටා වර්ගඵල ප්‍රසාරණතාවයේ බීටා. වර්ගඵලයේ වැඩිවීම මෙතනදී A2න් A1 අඩු වුණාම ලැබෙන අගය. මුල් වර්ගඵලය කියලා කියන්නේ A1 සහ උෂ්ණත්ව වැඩිවීම කියලා කියන්නේ θ2න් θ1 අඩු වුණාම ලැබෙන අගය. තොර මේකෙදී A2 ඍණ A1 මේකෙදී A1 θ2 ඍණ θ1 ඔහම සම්බන්ධයක් තිබෙනවා. දැන් මේක හරස් ගුණ කරන්න පුළුවන් අපිට. හරස් ගුණ කිරීමක් කරපුවාම A2 ඍණ A1 සමාන වෙන්නට ඕනි. මේකෙදී A1 මේකෙදී බීටා වරක් θ2 ඍණ θ1 A2 ඍණ A1 වරක් A1 බීටා θ2 ඍණ θ1 දැන් අපිට මෙතනදී සම්බන්ධයක් ගන්න පුළුවන් A2 අගය සමාන වෙනවා මේක එහා පැත්තට ගත්තාම A1 ධන A1 බීටා θ2 ඍණ θ1 නේ A2 A1 1 ධන බීටා θ2 ඍණ θ1 කියන සම්බන්ධය ලැබෙනවා අර වගේම තමයි මොකද වෙන්නේ තේරුණාද මෙතනදී මේ එහෙනම් අපි මේ වර්ගඵල ප්‍රසාරණතාවයේ අර්ථ දක්වන්නේ කොහොමද වර්ගඵල ප්‍රසාරණතාවයේ අර්ථ දක්වන්නේ ඒකක වර්ගඵලයක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීමේදී ඒකක වර්ගඵලයක
උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීමේදී ඒකක එකකින් වැඩි වෙනකොට වර්ගඵලයේ වැඩිවීම අපි වර්ගඵල ප්‍රසාරණතාවයේ විදිහට අපි හඳුන්වා දෙනවා. ඒතර ඒකක වර්ගඵලයක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීමේදී වර්ගඵලයේ වැඩිවීම අපි වර්ගඵල ප්‍රසාරණතාවයේ විදිහට හඳුන්වා දෙනවා. බීටා සමාන වෙනවා a දෙකරින a1 බෙදීම a1 θ2 θ1 ඔය සම්බන්ධය ලැබෙනවා. මෙන්න මෙතනදී අපිට සම්බන්ධයක් ගන්න පුළුවන් බුදා මේ තිබෙන එකේදී මෙන්න මෙහෙම වර්ගඵල වැඩිවීම නැත්නම් වර්ගඵල වෙනස සමාන වෙන්නට අවශ්‍ය වෙනවා. මෙතනදී වර්ගඵල වෙනස සමාන වෙන්න ඕනේ. අපිට නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන් බුදා ප්‍රසාරණතාවයේ බීටාගේ අගය ඩෙල්ටා a බෙදීම a වරක් ඩෙල්ටා තීටා. එතකොට එනවා ඩෙල්ටා a සමානයි a බීටා ඩෙල්ටා තීටා කියලා සම්බන්ධයක් අපිට ගන්න පුළුවන්. මොකද්ද මේ ඩෙල්ටා a කියලා කියන්නේ? ඩෙල්ටා a වර්ගඵල වෙනස. මේකෙදි බීටා මේකෙදි a ගේ අගයට අපි කියන්නේ a මුල් වර්ගඵලය. a මුල් වර්ගඵලය. ඒ කියන්නේ මුල් වර්ගඵලය බීටා වර්ගඵල ප්‍රසාරණතාවය සහ ඩෙල්ටා තීටා උෂ්ණත්ව වෙනස තේරුණාද? ඒතර මේකත් අපිට ගන්නට පුළුවන් කමක් තිබෙනවා. රයිට්. අපි ඉස්සෙල්ලාම සඳහන් කර ගැනීමක් කරමු තා ලියන්න වර්ගඵල ප්‍රසාරණතාවය බීටා ලියන්න මෙහෙම වස්තුවක ඒකක වර්ගඵලයක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීමේදී එහි වර්ගඵලයේ සිදුවන වැඩිවීම එම වස්තුව සාදා ඇති ද්‍රව්‍යයේ වර්ගඵල ප්‍රසාරණතාවය ලෙස හැඳින්වේ. ඔබ මේකෙදි පුතා වර්ගඵල ප්‍රසාරණතාවයේ සමානයි වර්ගඵල වැඩිවීම රූප සරහන තිබෙනවා. මේ උඩින් තිබෙන රූප සරහන ඉතුරු ටික උතන තිබෙන ඉදේ ඔබ බැලන්ස් කරලා පල්ලෙහාට ලියා ගන්න. මේ ටිකත් ඔබ සඳහන් කර ගන්නට ඕනේ. බීටා සමානයි ඩෙල්ටා a බෙදීම a ඩෙල්ටා තීටා. ඒතර මේ ටිකත් ඔබ සම්බන්ධ කරගන්න පැත්තකින් ලියා ගන්න. ඒ කියන්නේ ඔබ මේක උතන තිබෙන ඉඩ සම්පූර්ණයෙන්ම ඔය වෙනුවෙන් ඔබට පාවිච්චි කරන්නට පුළුවන්. වර්ගඵල ප්‍රසාරණතාවයේ ඒකක වෙන්නේ රේඛීය ප්‍රසාරණතාවයේ ඒකක වාගේම තමයි. රයිට්. ඔබ ඉස්සෙල්ලා මේ ටික ලියා ගැනීමක් කරන්න. ඊට පස්සේ අර ටික ලියා ගැනීමක් කරන්න. රයිට්. ඉස්සෙල්ලා මේ ටික ලියුවා. ඊළඟ මේ ටික උතනදී ලියන්න තිබෙන්නේ. මේ ටික ලියා ගන්න. හරි. අපිට ලියන වෙලාව මදි නම් වීඩියෝ පොඩ්ඩක් නතර කරලා ඊට පස්සේ අවශ්‍ය ටික ලියා ගැනීමක් කරන්න. හරි නේද? රයිට්. අපි ඉදිරියට යමු. මේකේ රේඛීය ප්‍රසාරණතාවයේ සහ වර්ගඵල ප්‍රසාරණතාවයේ බීටා අතර සම්බන්ධය කියන කොටස් ටික. රයිට්. බලන්න මේ තීටා 1 උෂ්ණත්වයේදී තහඩුවේ වර්ගඵලය A1 තීටා 2 උෂ්ණත්වයේදී තහඩුවේ වර්ගඵලය A2 රයිට්. උෂ්ණත්වයේ තීටා ප්‍රමාණයකින් වැඩි වෙලා තිබෙන්නේ. අපිට මේ තියෙන්නේ තීටා 1 උෂ්ණත්වය මේක තීටා 2 තීටා 1ට වඩා තීටා 2 වැඩි මොම තිබෙන්නේ. හරි. තීටා 1 උෂ්ණත්වයේ අගයට වඩා තීටා 2 උෂ්ණත්වයේ අගය වැඩි අගයක පවතින්නේ. ඔබට පුළුවන් මෙතනදී මේ සම්බන්ධයක් ලියන්න. මෙන්න මේ A1 සහ A2 අතර සම්බන්ධයක් ලියන්න පුළුවන් රේඛීය ප්‍රසාරණයෙන්. රේඛීය ප්‍රසාරණය සලකලා A1 A2 අතර සම්බන්ධයක් ලියන්න පුළුවන්. කොහොමද එන්නේ? A2 සමාන වෙනවා A1 වරක් 1 ධන ඇල්ෆා තීටා කියන කෙනාට. බලන්න තේරෙනවද කියලා? ඔබට පුළුවන් රේඛීය ප්‍රසාරණය සම්බන්ධ කළ මේ තහඩුවේ දිගට රේඛීය ප්‍රසාරණතාවයේ සම්බන්ධය ලියලා තිබෙන්නේ. පළලට රේඛීය ප්‍රසාරණතාවයේ සම්බන්ධය ලියන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම B2 සමාන වෙනවා
b එක වරක් එක ධන ඇල්ෆා තීටා කියන සම්බන්ධය මේක දෙක. ඒතර දිගට රේඛීය ප්‍රසාරණතාවයේ සම්බන්ධතාවය ලිව්වා. පළලට රේඛීය ප්‍රසාරණතාවයේ සම්බන්ධය ලිව්වා. 1 2 ඊට අමතරව මෙහෙමත් ලියන්න පුළුවන්. වර්ගඵලයටත් ලිව්වා. a2 a1 එක ධන බීටා තීටා මේක 3 කියලා ලියන්නට පුළුවන්. ඒතර a2 සමානයි a1 වාරයක් එක ධන ඇල්ෆා තීටා. මෙතනදී b2 සමානයි b1 වාරයක් එක ධන ඇල්ෆා තීටා. a2 සමානයි a1 වාරයක් එක ධන බීටා තීටා කියලා සම්බන්ධය ලියන්නට පුළුවන්. පැහැදිලිද? දැන් ඔයාලට පුළුවන්කමක් තියෙනවා. දැන් පුළුවන් ඔයාලට පළවෙනි එකයි දෙවෙනි එකයි වැඩි කරන්න. පළවෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණයයි ගුණ කරන්න පුළුවන්. එතකොට අපිට ලැබෙනවා මේ a2 b2 සමානයි a1 b1 එක ධන ඇල්ෆා තීටාගේ වර්ගය කියලා සම්බන්ධයක් එනවා නේද? මේ පළවෙනි එකයි දෙවෙනි එකයි ගුණ කරපුවාම a2 b2 a1 b1 එක ධන ඇල්ෆා තීටාගේ වර්ගය. දැන් පුතා a2 b2 කියන ගුණිතය කියන්නේ කැපිටල් A2 නේ. a1 b1 කියලා කියන්නේ කැපිටල් A1 නේ. අපි ඔප්පු කරන්න මේක ත්‍රිකෝණාශ්‍රාකාර තහඩුවක් කියලා හිතන්නේ. හරි නේද? රයිට්. දැන් අපිට මේක ලියන්න පුළුවන් මෙහෙම a2 a1 වරක් එක ධන දෙකක් ඇල්ෆා තීටා මේක ලියන්න පුළුවන් සමීකරණ අංක 4 කියලා. ඒතර ඔයාලට a2 සමාන වෙනවා a2 සමානයි a1 වාරයක් එක ධන දෙකක් ඇල්ෆා තීටා අපිට 4 කියලා ගන්නට පුළුවන්. එතකොට මේ තිබෙන එක a2 මේ තිබෙන එක a1 මේ තිබෙන එකේ වර්ගය ගනිද්දී එකේ වර්ගය 1යි මේ දෙක ගුණ කරලා දෙකෙන් වැඩි කරපුවාම 2යි ඇල්ෆා තීටා මේ තිබෙන කෙනාගේ වර්ගය ගත්තාම අපි ඒක ලියන්න නැතුව ඉන්නම්. ඇයි ලියන්න නැතුව ඉන්නේ? මෙයා සමග සංසන්දනය කරද්දී එක සමග සැසඳීමේදී මේ තිබෙන කෙනාගේ වර්ගයේ පදයක් ගත්තාම ඊ타ත්ම කුඩා ගේක තිබෙන හින්දා අපිට පුළුවන් ඒක අතහැරලා දාන්න. එතකොට ඔයාලට මෙන්න මේ තිබෙන තුන්වන සමීකරණයයි ඔය හතරවන සමීකරණයයි සමාන කරන්නට පුළුවන්. 3 සමාන කරනවා 4ට. ඒතර ඔයාලට ලියුව හැකි මෙතනදී මෙන්න මේ වගේ සම්බන්ධයක් a1 එක ධන බීටා තීටාගේ අගය a1 එක ධන දෙකක් ඇල්ෆා තීටාගේ අගය මේ 1ට මේ 1 කැපිලා ගියපුවාම ඊට පස්සේ අවසාන සුළු කිරීමේදී ඔන්න ඔය වගේ අපිට සම්බන්ධතාවයක් ලැබෙනවා. ඒ කියන්නේ බීටා සමාන වෙනවා දෙකක් ඇල්ෆාට. බීටාගේ අගය ඇල්ෆා වගේ ඒ වාගේ දෙගුණයකට සමාන වෙන්නට අවශ්‍යයි. බීටා සමානයි දෙකක් ඇල්ෆා. එහෙනම් අපිට ඊටමත් පැහැදිලි රේඛීය ප්‍රසාරණතාවය දෙකෙන් ගුණ කරපුවාම ලැබෙන අගය. රේඛීය ප්‍රසාරණතාවයේ අගය දෙකෙන් ගුණ කරපුවාම ලැබෙන අගය ශේෂ්ඨ ප්‍රසාරණතාවයේ අගයට මොනවා විය යුතුයිද? සමානයි. රේඛීය ප්‍රසාරණතාවය දෙකෙන් ගුණ කරපුවාම ලැබෙන අගය ශේෂ ප්‍රසාරණතාවය නැත්නම් වර්ගඵල ප්‍රසාරණතාවයට සමාන වෙන්නට අවශ්‍ය වෙනවා. පැහැදිලිද? ඔබ උතන තිබෙන ඉඩෙහි මේ ටික ලියා ගැනීමක් කරන්න ඉක්මනින්. රයිට්. මේක ඉක්මනින් සදාහන් කරගන්න. A2 ඔය ටික විතරයි ලියන්න තිබෙන්නේ. එතන ඉස්සරහින් අපි ලියමු. ඔක තනි පෙළට ලියාගෙන යන්න පුළුවන්. රූප සරහන ඔබට තිබෙනවා. මේ තනි පෙළට මේ පැත්තේ පල්ලෙහාට ලියාගෙන යන්න. අපිට අපි රතු පාට පෑනින් සදාහන් කරගමු වෙනම ඊට පස්සේ පොඩි වාක්‍යයක්. ඔය ටික ලියන්න ඉක්මනින්. ලියන්න වෙලා මදි නම් ඊට පස්සේ ඔබ මේක නතර කරලා අවශ්‍ය දේ ලියා ගැනීමක් කරන්න. හරි. ඊළඟට මේකේ අපි ලියමු මෙන්න මෙහෙම. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. ඉතින් රතු පාට පෑනින් ලියා ගන්න පුතා. වර්ගඵල ප්‍රසාරණතාවය රේඛීය ප්‍රසාරණතාවය මෙන් දෙගුණයකි. වර්ගඵල ප්‍රසාරණතාවය රේඛීය ප්‍රසාරණතාවය මෙන් දෙගුණයකි. වර්ගඵල ප්‍රසාරණතාවය රේඛීය ප්‍රසාරණතාවය මෙන් දෙගුණයකි. රයිට් කියලා රතු පාට පෑනින් ලියාගත්තා. වර්ගඵල ප්‍රසාරණතාවය රේඛීය ප්‍රසාරණතාවය මෙන් දෙගුණයකි. රයිට්. අපි ඊළඟට යමු ඊළඟට පරිමා ප්‍රසාරණතාවය පරිමා ප්‍රසාරණය සහ පරිමා ප්‍රසාරණතාවය අතර සම්බන්ධයට රයිට් ඒ මොනවද මේ විස්තර කිරීම. මේකෙදී උෂ්ණත්වය වැඩි වෙනකොට වස්තුවක පරිමාවත් වැඩි වෙනවනේ නේ. පරිමා වැඩි වෙනවා. අපි බලමු පරිමා ප්‍රසාරණය පරිමාව සම්බන්ධයෙන් කාරණාව පරිමා ප්‍රසාරණය කියන එකේදී ඉස්සෙල්ලා මෙහෙම සඳහන් කර ගැනීමක් කරන්න පුතා. පිටු අංක 12 පරිමා ප්‍රසාරණය කියන කොටස මෙම ලියමු.
උෂ්ණත්වය ඉහළ යාමේදී ඝන ද්‍රව්‍යක පරිමාවේ සිදුවන ප්‍රසාරණය පරිමා ප්‍රසාරණය ලෙස හැඳින්වේ. උෂ්ණත්වයේ ඉහළ යාමේදී ඝන ද්‍රව්‍යයක පරිමාවේ සිදුවන ප්‍රසාරණය පරිමා ප්‍රසාරණය ලෙස හැඳින්වේ. අපි බලමු පරිමා ප්‍රසාරණතාවය අර වගේමනේ නේද පුතා? මොකද වෙන්න ඕනේ එතකොට? අරකෙදි කියන්නේ ඒකක දිගක ඒකක වර්ගඵලයක. එන මෙතෙන්දී ඒකක පරිමාවක උෂ්ණත්වය එකකින් ඉහළ නැංවීමේදී පරිමාවේ සිදුවන වැඩිවීම එම ද්‍රව්‍යය තනා තිබෙන ද්‍රව්‍යයේ අපි කියනවා එම වස්තුව තනා තිබෙන ද්‍රව්‍යයේ පරිමා ප්‍රසාරණතාවයේ විදිහට අපි හඳුන්වා දෙනවා. රයිට්? අපි සඳහන් කර ගැනීමක් කරමු. ලියන්න මෙහෙම පරිමා ප්‍රසාරණතාවය කියන එක. පරිමා ප්‍රසාරණතාවය කියන එක. අපි බලමු පරිමා ප්‍රසාරණතාවය කියන කොටස ලියා ගන්න බලන්න පුතා. පරිමා ප්‍රසාරණතාවය ලියමු. වස්තුවක ඒකක පරිමාවක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීමේදී ඒකක පරිමාවක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීමේදී එහි පරිමාවේ වැඩිවීම එම වස්තුව සාදා ඇති ද්‍රව්‍යයේ පරිමා ප්‍රසාරණතාවය ලෙස හැඳින්වේ. right? ඒකෙදිත් අපි අර උපකිරීම පරිමා ප්‍රසාරණතාවය සඳහා ප්‍රකාශනය මේකදී යටින් ලියාගෙන යන්න පුතා. right? බලන්න මේකේ ටික ඔබ ලියා ගැනීමක් කරන්න පුතා. ඉතින් මේ ටික ලියාගෙන යන්න. මෙතනදී පහලට ඊට පස්සේ මේ ටික ලියා ගන්න. right? හරිද? මේ ටික
සම්පූර්ණ ලියා ගැනීමක් කරන්න. වෙලා මදි නම් වීඩියෝ එක නතර කරලා ගන්න. රයිට් අපි ඊළඟට බලමු. ඊළඟට මේකේ රේඛීය ප්‍රසාරණතාවය සහ පරිමා ප්‍රසාරණතාවය අතර තිබෙන සම්බන්ධය. රේඛීය ප්‍රසාරණතාවයත් පරිමා ප්‍රසාරණතාවයත් අතර තිබෙන සම්බන්ධය. අර ඉස්සෙල්ලා ඔප්පු කරපු විදිහටම තමයි අපි ඒකට ඔප්පු කරන්න තිබෙන්නේ. රයිට් රේඛීය ප්‍රසාරණතාවය සහ පරිමා ප්‍රසාරණතාවය අතර තිබෙන සම්බන්ධය. ඔහොත වෙනවා. හරිද? A2 B2 C2 ඔම තිබෙන්නේ. රයිට් අර ඉස්සල ක්‍රමයට ඔබට රේඛීය ප්‍රසාරණතාවය සලකලා දිගට පළලට උසට සම්බන්ධයක් ලියන්න. උතුරට A2 A1ත් එක්ක සම්බන්ධය B2 B1ත් එක්ක C2 C1ත් එක්ක සම්බන්ධය ලියනවා. ඊට පස්සේ V2 V1ත් එක්ක සම්බන්ධය ලියනවා පරිමා ප්‍රසාරණතාවය පාවිච්චි කරලා. අර ඉස්සල ක්‍රමයට පළවෙනි සමීකරණ 4 ලියන්න. මේකදී උෂ්ණත්වය තීටා ප්‍රමාණයකින් වැඩි වෙලා තිබෙන්නේ. හරිද? උෂ්ණත්වය තීටා ප්‍රමාණයකින් වැඩි වෙලා තිබෙන්නේ. අපිට මේකදී අපිට මෙතනදී මේ පළවෙනි එකයි දෙවෙනි එකයි ගත්තාම පළවෙනි එකයි දෙවෙනි එකයි තුන්වෙනි එකයි මේක වැඩි කරන්න පුළුවන් නේ. 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3. උතර වෙනවා A2 B2 C2 සමානයි. මෙතනදී A1 B1 C1 1 ධන ඇල්ෆා තීටාගේ ඝනය. A2 B2 C2 සමානයි A1 B1 C1 1 ධන ඇල්ෆා තීටාගේ ඝනය. මේ තිබෙන සම්බන්ධය අපිට ලියන්න පුළුවන් V2 කියලා. ඒතර අපිට මේකදී මෙහෙම ලියනවා V2 V1 1 ධන 3යි ඇල්ෆා තීටා ධන 3ක් ඇල්ෆා වර්ග තීටා වර්ග ධන ඇල්ෆා ඝනය තීටා ඝනය ඝන ප්‍රසාරණය කියන එක එන්නේ නේද? මේවා සාමාන්‍ය පෙළ දී කියන්නේ A ධන B ගේ ඝනය A ඝනය ධන 3ක් AB වර්ග ධන 3ක් A වර්ග B ධන මේකෙදී B ඝනය අපිට AB වර්ග AB A වර්ග B AB වර්ග B ඝනය මොකද තියෙන්නේ? ඒතර වලට මෙතනදී මේ ඇල්ෆා තීටාගේ වර්ගයේ පදයයි ඝනයේ පදයයි තිබෙන තැනනේ. ඇල්ෆා වර්ගය ආසන්න වශයෙන් බිඳුවට සමානයි. මේකෙදී ඊටා කුඩා ගයක් තිබෙන්නේ. ඇල්ෆා ඝනයත් ඊටා කුඩා ගයක තිබෙන්නේ. මේක ඊටා කුඩා ගයක තිබෙන්නේ. චූටි අගයක් බවට ලං වෙනවා. ඒ නිසා මේක මෙම ලියන්න පුළුවන් V2 V1 වරක් 1 ධන 3යි ඇල්ෆා තීටා කියලා ලියන්නට පුළුවන්. සුළු කිරීම මේක 5. අපිට ලියන්න පුළුවන් V2 අගය සමාන වෙන්නට අවශ්‍යයි V1 වරක් 1 ධන ගැමා තීටා කියලා සම්බන්ධයක්. මේක අර ඉස්සෙල්ල සම්බන්ධය මේ 4 වෙනි සමීකරණයනේ. ඒතර අපිට 4 වෙනි සමීකරණය සහ 5 වෙනි සමීකරණය කියන සමීකරණ දෙක සමාන කරන්න පුළුවන්. 4 සමාන කරනවා 5ට. 4 වෙනි සමීකරණය 5 වෙනි සමීකරණයයි සමාන කරන්න පුළුවන් නේ. 4 වෙනි සමීකරණය සහ 5 වෙනි සමීකරණය අපිට සමාන කරන්න පුළුවන්. එතකොට මෙතන දෙන්නේ V1 වරක් 1 ධන ගැමා තීටාගේ අගය V1 වරක් 1 ධන 3ක් ඇල්ෆා තීටාගේ අගයට සමාන වෙන්නට අවශ්‍යයි. V1 වරක් 1 ධන ගැමා තීටාගේ අගය V1 වරක් 1 ධන 3යි ඇල්ෆා තීටාට සමානයි. ඒතර පුතා මෙතනදී මේ ගැමාගේ අගය 3ක් ඇල්ෆාගේ අගයට මොනවා විය යුතුයිද? සමාන විය යුතුයි. ගැමාගේ අගය 3ක් ඇල්ෆාගේ අගයට සමානයි.
ගැමාගේ අගයයි 3යි ඇල්ෆාගේ අගයයි දෙකම සමාන තත්වයක තිබෙන්නේ. ගැමා සමාන වෙනවා 3ක් ඇල්ෆාට. ගැමා 3යි ඇල්ෆාට සමානයි. අපි එතන යටින් මෙහෙම සඳහන් කර ගැනීමක් කරමු. පරිමා ප්‍රසාරණතාවය රේඛීය ප්‍රසාරණතාවය මෙන් 3 ගුණයක් වේ. පරිමා ප්‍රසාරණතාවය රේඛීය ප්‍රසාරණතාවය මෙන් 3 ගුණයක් වේ. නැත්නම් 3 ගුණයකි. දැන් අපි රේඛීය ප්‍රසාරණය පිළිබඳව හැදෑරුවා. වර්ගඵල ප්‍රසාරණය පිළිබඳව හැදෑරුවා. පරිමා ප්‍රසාරණය පිළිබඳව හැදෑරුවා. දැන් අපි ගැටලු කිහිපයක් කරමු වර්ගඵල ප්‍රසාරණය සහ මේකේ පරිමා ප්‍රසාරණය පිළිබඳව. right? මේකේ ඉස්සලම පිටු අංක 27 30 වෙන ප්‍රශ්නය. පිටු අංක 27 30 වෙන ප්‍රශ්නය. උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 10 දී දිග සහ පළල 8 සෙන්ටිමීටර් සහ 2 සෙන්ටිමීටර් වන ඍජුකෝණාශ්‍රාකාර වානේ තහඩුවක 10ක් සෙල්සියස් දී සහ දිග සහ පළල 8යි සහ 2යි සෙන්ටිමීටර් වන ඍජුකෝණාශ්‍රාකාර වානේ තහඩුවක උෂ්ණත්වය 60ක් සෙල්සියස් වූ විට තහඩුවේ වර්ගඵලය සොයන්න කියලා කියනවා. ඊටතර කෙලින්ම මේකට දාන්න පුළුවන් A2 සමානයි ඒක වාරයක් 1 ධන බීටා තීටා 2 ඍණ තීටා 1නේ දාන්න තිබෙන්නේ. හරිද? ඔබට මේ ගානේදී වාණය වල රේඛීය ප්‍රසාරණතාවය තමයි දීලා තිබෙන්නේ. වාණය වල ගොඩක් ගණන් වල පුතා මේ පරිමාවේදී හෝ අපිට වර්ගඵලය හා සම්බන්ධ ගැටලු වලදී ගොඩක් වෙලාවට ලැබෙන්නේ ශේෂ ප්‍රසාරණතාවය හෝ පරිමා ප්‍රසාරණතාවය නෙමෙයි රේඛීය ප්‍රසාරණතාවය ලැබෙන්නේ ගොඩක් වෙලාවට. ඒතර ඔබ ගානකදී පැටලෙන්නේ නැතුව කල්පනාවෙන් ඔබ මේකේ වර්ගඵල ප්‍රසාරණතාවය ගණිතී 2කින් වැඩි කරලා දාන්න ඕනි. පරිමා ප්‍රසාරණතාවය ගණිතී රේඛීය ප්‍රසාරණතාවය 3න් වැඩි කරලා දාන්නට ඕනේ. පැහැදිලි? ඒතර මෙතනදී A2 ගන්න පුළුවන්. A2 අගය A1 අගය කියලා කියන්නේ 8 වරක් 2 16යි. 1 ධන බීටා 12 වැඩි කිරීම 10 මේක 24 වැඩි කිරීම 10 12 වැඩි කිරීම 10 කියන එක 24 වැඩි කිරීම 10 තීටා 2 ඍණ තීටා 1. ඒතර තීටා 2 ඍණ තීටා 1. තීටා 2 කියලා කියන්නේ පසු උෂ්ණත්වයනේ. පසු උෂ්ණත්වය 60යි. මෙයාගේ 60යි මේකෙදී අඩු කිරීම 10යි. මොමනේ තිබෙන්නේ? ඔන්න වගේ සම්බන්ධයක් තිබෙනවා. 24 කලේ 12 වැඩි කිරීම 10 කියලා කියන්නේ රේඛීය ප්‍රසාරණතාවයනේ. તો රේඛීය ප්‍රසාරණතාවයේ 12 වැඩි කිරීම 10 නම් වර්ගඵල ප්‍රසාරණතාවය කියලා කියන්නේ 24 වැඩි කිරීම 10 බවට පත් වෙන්නට ඕනනේ නේද? එතකොට මෙතනදී අපිට 16 වරක් 1 ධන මෙතනදී 50යි මෙතනදී 24යි 24 වැඩි කිරීම 5 කියලා කියන්නේ 120යි 12 වැඩි කිරීම බිඳුවයි බිඳුවයි කපලා ගියපුවම 10 කියලා අගයක් ලැබෙනවා. බලන්න හරිද කියලා? 60න් 10ක් ගියපුවම 50යි 24 වැඩි කිරීම 50 කියන එකේදී 1200 12 වැඩි කිරීම 10 කියලා ලැබෙනවා. ඒතර 16 වැඩි කිරීම 1.0.0.1 2 කියලා අගයක් ලැබෙන්නේ. බලන්න ඔක සුළු කරපුවාම ලැබෙන උත්තරේ කීයද කියලා. වර්ග සෙන්ටිමීටර වලින් උත්තරේ එන්නේ. තේරුණාද? ඒතර ඔය විදිහට අපිට රේඛීය ප්‍රසාරණතාවයේ දුන්නාම අපිට වර්ගඵල ප්‍රසාරණතාවය කීයද කියලා හදා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒක දෙකෙන් වැඩි කිරීමක් කරලා. මම තා පොඩ්ඩක් මේකේ ඉදිරියට එන්නම් මෙන්න මෙහෙම කාරණාවක් ඔබට පැහැදිලි කිරීමක් සඳහා ඒක චූට් එකේ තිබෙනවා. සාමාන්‍යයෙන් තා අපිට මේ හිදැසක නැත්නම් එහෙම නැත්නම් අපිට සිදුරක එහෙම නැත්නම් අපි කුහරයක ප්‍රසාරණයන් පිළිබඳව විමසා සිටීමේදී කොහොමද අපි මේ වගේ එකක් හදන්නේ කියන එක වැදගත් වෙනවා. දැන් හිතන්න මේ වගේ මේ තහඩුවක් නැත්නම් මේ වගේ කම්බියක් කොහොම තිබෙනවා. හරිද? මේ තිබෙන කම්බියේ තිබුණා අපිට මෙතන මේ කම්බියේ මෙතනයි මෙතන අතරේ දිග දීලා තිබෙනවා. අපි හිතමු
L1 කියලා දීලා තිබෙනවා. මේ සිදුරක් තිබෙනවා. A හා B අතර පරතරය. මේ කම්බියේ සාදා තිබෙන ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆා. හරි. කම්බියේ සාදා තිබෙන ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆා. දැන් පුතා මේ තිබෙන්නේ උෂ්ණත්වයේ θ1 වලදී උෂ්ණත්වය θ1 වල තිබෙන්නේ. උෂ්ණත්වය θ2 දක්වා වැඩිවීමකට ලක් වෙනවා. උෂ්ණත්වයේ θ2 දක්වා වැඩිවීමකට ලක් වෙනවා. රයිට්. උෂ්ණත්වයේ θ2 දක්වා වැඩි වෙන. උතර මේක L2 මේක A මේක B මේ θ2 මේ උෂ්ණත්වයේ θ1 දී L1 දිගක් තිබෙනවා A හා B අතර. උෂ්ණත්වයේ θ2 දී A හා B අතර L2 දිගක් තිබෙනවා. උතර උෂ්ණත්වයේ θ1 ඉඳලා උෂ්ණත්වයේ θ2 දක්වා වැඩි වෙද්දී θ1 ඉඳලා θ2 දක්වා වැඩි වෙද්දී උෂ්ණත්වයේ θ1 සිට θ2 දක්වා වැඩි වෙනකොට මෙතන ඉඳලා මෙතනට එද්දී මොකද වෙන්නේ මේ L2 අගය? එතකොට මේ තිබෙන එකේදී අපිට ගන්නට පුළුවන් කමක් තිබෙනවා මේ වෙලාවේදී L2 ගේ අගය සමාන වෙනවා L1 ගේ අගය. L2 ගේ අගය සමානයි L1 ගේ අගය 1 ධන ඇල්ෆා θ2 ඍණ θ1 කියලා සම්බන්ධයක් ලැබෙනවා. ඒතර මෙතන අතරේ නව දිග කියන එක එන්නේ L2 නේ. ඒතර මේ තිබෙන අතර නව දිග L2 අගය සමාන වෙනවා L1 1 ධන ඇල්ෆා θ2 ඍණ θ1. L2 අගය සමාන වෙනවා L1 1 ධන ඇල්ෆා θ2 ඍණ θ1 කියලා එන්නේ. පැහැදිලිද? ඒතර නව දිග තමයි මෙතන අතරේ මේ L2 කියලා කියන්නේ. ඒතර මේ තිබෙන එක L1 ඒතර L2 සමාන වෙනවා L1 වරක් 1 ධන ඇල්ෆා θ2 ඍණ θ1. දැන් මතක තබා ගැනීමක් කරන්නට ඕනේ මෙන්න මේ දේ මොකක්ද? අපිට ඒ කියන්නේ මේ දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේ ස්ථානයන් දෙක අතරේ දිග හොයන්නනේ නේද? අපිට ඕනේ මෙතන අතරේ දිග හොයන්නනේ. ඒතර මේ තිබෙන කම්බි කොටස තිබෙන්නේ ඒක නෙමෙයිනේ. ඒතර ඇත්තටම අපි මේක දාලා තියෙන්නේ මනක් කල්පිත දිගකටනේ. ඒ කියන්නේ ඇත්තටම කම්බිය එතන නැහැනේ. ඒතර මේ වගේ සිදුරක උෂ්ණත්ව වැඩිවීමකදී නව දිග හොයන්න ඕන නම් උෂ්ණත්ව අඩුවීමකදී නව දිග හොයන්න ඕන නම් අපි කරන්නට ඕනේ සිදුරේ දිග හා සමාන මේ જાතියේ කම්බයක් තිබුණේ ඇයි සලකා ඊට අදාළව රේඛීය ප්‍රසාරණයේ සූත්‍රය දාන්න. ඕකම කරන්න පුළුවන් තහඩුවකටත්. අපි හිතමු මේ වගේ තහඩුවක් තිබෙනවා. මේ තහඩුවක මේ ටික තමයි තහඩුව තිබෙන්නේ. මේ ටික තහඩුවක් තිබෙනවා. මේක ඇල්ෆා රේඛීය ප්‍රසාරණතාවය. රයිට්? නැත්නම් මේක ශේෂ්ඨ ප්‍රසාරණතාවය බීටා කියලා ගමුකෝ. කොහොමද තිබෙනවා? මේකේ වර්ගඵලය A1. උෂ්ණත්වය θ ප්‍රමාණයකින් වැඩි වෙනවා. θ වෙනස් වෙනවා. දැන් ඔබගෙන් අහනවා මේ තහඩුවේ මැද කොටසේ වර්ගඵලය කීයද කියලා. මේ තහඩුවේ මැද කොටසේ වර්ගඵලය කීයද කියලා අහන්නේ. මේ A2 අගය කීයද කියලා අහනවා. ඒතර මෙතන වර්ගඵලය A1, මේ වර්ගඵලය A1, මේ වර්ගඵලය A2. ඒතර මේකේ මැද කොටසේ වර්ගඵලය, මේ තහඩුවේ මැද කොටසේ වර්ගඵලය කීයද කියලා ඔබෙන් අහනවා. දැන් මොකද කරන්න පුළුවන්? අපිට පුළුවන් A2 අගය සමාන වෙන්නට අවශ්‍යයි. දැන් මෙතන ඇත්තටම තහඩුව තියෙන්නේ මේ වටේ විතරයි. තහඩුව තිබෙන්නේ වටේ, මැද කොටසේ තහඩුව නැහැ. A2 සමානයි A1 වාරයක් 1 ධන A2 සමානයි A1 වාරයක් 1 ධන ඕනම් බීටා θ2 ඍණ θ1 කියලා සම්බන්ධය දාන්නට පුළුවන්. වැටහුණාද පුතා? ඒ වගේම ඔබට මේ තිබෙන එකේදී අපි හිතමු මේ වගේ කුට්ටියක් තිබෙනවා. මේක මැද මේ වගේ කුහරයක් තිබෙනවා. ඒතර මේක මෙහෙම කුට්ටියක් තිබෙන්නේ. ඔය වගේ මැද කුහරයක් තිබෙනවා. V1 කියලා පරිමාවක් තිබෙනවා. උෂ්ණත්වයේ වැඩිවීමකට ලක්වීමේදී උෂ්ණත්වය වැඩි වෙනකොට මේ කුහරයේ නව පරිමාව හොයන්න තිබෙන්නේ. මේ කුහරයේ නව පරිමාව හොයන්න තිබෙනවා. තේරුණාද? මේ කුහරයේ නව පරිමාව කීයද කියලා හොයන්න තිබෙන්නේ. අන්න එතකොට අපිට පුළුවන් V2 අගය සමාන වෙනවා V1 වරක් 1 ධන ගැමා θ2 ඍණ θ1 කියලා සම්බන්ධය පාවිච්චි කරන්න. ඒතර මේ A2 සමානයි A1 වාරයක් 1 ධන බීටා θ2 ඍණ θ1. මෙතන මේ V2 සමානයි V1 වාරයක් 1 ධන ගැමා θ2 ඍණ θ1. ඒතර මේ පසු පරිමාව, මේ මුල් පරිමාව 1 ධන ගැමා θ2 ඍණ θ1. ඒතර ඔබ තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා මේකෙදී දිගක පොඩි ඉඩක් තිබුණොත්, පරිමාවක ඉඩක් තිබුණොත්, එහෙම නැත්නම් වර්ගඵලයක ඉඩක් තිබුණොත් ඔබට නවාගේ හොයන්න ඕන නම් ඔබ මොකද කළ යුත්තේ කියන්නේ? නවාගේ සෙවීමේදී ඔබ කරන්නට උවමනා වෙන්නේ මේ තිබෙන එකේදී අපිට පුළුවන් එම කොටස සලකලා,
එම කොටස ගැන හිතලා ඔබට පුළුවන් රේඛීය ප්‍රසාරණතාවය හෝ ශේෂ ප්‍රසාරණතාවය හෝ පරිමාණ ප්‍රසාරණතාවය හෝ අදාළ සම්බන්ධතාවය පාවිච්චි කරන්න. පැහැදිලිද? තේරුම් ගියාද පුතා? රයිට්. බලන්න පොඩ්ඩක් ඒක මෙතන මේ තිබෙනවා අපි දීලා පිටු අංක 13 හිදැස් සිදුරු සහ කුහරවල ප්‍රසාරණය. හිදැස් සිදුරු හා කුහරවල ප්‍රසාරණය. එක දිගට සම්බන්ධ ද්‍රව්‍යයකින් සෑදී හිදැස් සිදුරු සහ කුහර රත් කිරීමේදී ප්‍රසාරණය වේ. මෙහිදී හිදැසේ සිදුරේ හෝ කුහරයේ එම ද්‍රව්‍යයේම කැබැල්ලක් ඇතැයි සලකා සිදුරට හිදැසට හෝ කුහරයට ප්‍රසාරණය පිළිබඳ සූත්‍රයේදීම නිවැරදි වේ. එක දිගට සම්බන්ධ ද්‍රව්‍යයකින් සැදී හිදැස් සිදුරු හෝ කුහර රත් කිරීමේදී ප්‍රසාරණය වෙනවා. ඒතර ඔයාලට මේකෙදී දාන්න තිබෙන්නේ ඊට අදාළ වන සූත්‍රයන්. වැටහුණා නේද? අපි බලමු මේකට අදාළව ගැටලුවක් කරන්න. පිටු අංක 27 පිටු අංක 27 31 වෙනි ගණන 31 වෙනි ගණන 15ක් සෙල්සියස් දී ඇල්මිනියම් තහඩුවක අරය සෙන්ටිමීටර් 4ක් වේ. උතර මෙහෙම ඇල්මිනියම් තහඩුවක් තිබෙනවා. අරය සෙන්ටිමීටර් 4යි. උතර CA දී වානේ තහඩුවක ඇති වෘත්තාකාර සිදුරකට යන්තමෙන් ඇතුල් කළ හැකිය. උතර මේකෙදි මේ 15ක් සෙල්සියස් වලදීනේ. මේකෙදී 15ක් සෙල්සියස් වලදී තිබෙන්නේ. 15ක් සෙල්සියස් වලදී ඇල්මිනියම් තහඩුවක අරය 4 සෙන්ටිමීටර්. මෙයාගේ 4 සෙන්ටිමීටර්නේ. CA දී වානේ තහඩුවක ඇති වෘත්තාකාර සිදුරකට යන්තමින් ඇතුළු කළ හැකිය. මේ තිබෙන වානේ තහඩුවක ඇති වෘත්තාකාර සිදුරකට යන්තමින් ඇතුළු කරන්න පුළුවන්ලු CA දී. CA දී ඇල්මිනියම් තහඩුව මේක ඇතුළට දාන්න පුළුවන්. ඒතර මේක වානේ මේක ඇල්මිනියම්. මේක ඇල්මිනියම් කොටස තියෙන්නේ. right? එවිට වානේ තහඩුවද CA පවතී. ඒතර ඇල්මිනියම් තහඩුවත් CA තිබෙන්නේ වානේ තහඩුවත් CA තිබෙන්නේ. දෙන්නම දැන් CA තිබෙන්නේ. CA තිබෙන්නේ. පද්ධතියේ උෂ්ණත්වය 15 දක්වා සිසිල් කළ විට ආපහු මේක 15 දක්වා සිසිල් කරපුවාම 15 දක්වා සිසිල් කරපුවාම ඔබගෙන් අහනවා 15 දක්වා සිසිල් කළ විට ඒවා අතර පරතරයේ ශේෂ්ඨඵලය කොපමණද? ඒතර මෙතනදී මෙහෙම තිබෙන රවුමේ මේක ඔන්නෝම තිබෙන්නේ. මෙන්න මේ ગેප් එක කොච්චරද කියලා ඔබෙන් අහනවා. නිල් පාට මැද තිබෙන කොටස තියෙන්නේ. මෙන්න මේ තිබෙන කොටස කියලා කියන්නේ හිස් අවකාශයක් තිබෙන්නේ. මෙන්න මේ ටික හිස් අවකාශයක් තිබෙන්නේ. මේ නැවත උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 දී. උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 දී. ඔබට මේ ගාන හදද්දී මෙහෙම දෙයක් කරන්නට පුළුවන්. ඒතර මේ තිබෙන්නේ වානේ කොටස. මේ තිබෙන්නේ ඇල්මිනියම් කොටස. ඇල්මිනියම් කොටස මේ තිබෙන්නේ. මෙතනදී ඇල්මිනියම් තිබෙන්නේ. මේ ඇල්මිනියම්. මොකද්ද මේකදී කරන්න පුළුවන් හොඳම දේ? දෙබට කාරණේ පැහැදිලිද? මම ගන්න නැවතත් පොඩ්ඩක් පැහැදිලි කරොත් උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 15 දී මේ තිබෙන තහඩුවේ අරය සෙන්ටිමීටර් 4යි. උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 15 දී මේ තිබෙන තහඩුවේ අරය සෙන්ටිමීටර් 4යි. උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 100 දී මේ තහඩුව වානේ තහඩුවක තිබෙන සිදුරකට යන්තමින් බස්සන්න පුළුවන්. ඒතර මේ වානේ තහඩුවේ මැද සිදුරක් තියෙනවා. වානේ තහඩුවේ මැද සිදුරක් තිබෙනවා. මේ තිබෙන ඇල්මිනියම් තහඩුව අර වානේ තහඩුවේ තියෙන මැද සිදුරට යාන්තමින් ගාන්ට බස්සන්න පුළුවන් උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 100 දී. ඒ කියන්නේ උෂ්ණත්වයේ 100 දී මේ ඇල්මිනියම් තහඩුවේ වර්ගඵලයයි මේ තිබෙන වානේ තහඩුවේ වර්ගඵලයයි දෙක මොනවා වෙන්න ඕනද? එක හා සමානයි කියන එක කියන්නේ. ඉස්සෙල්ලාම අපි බලමු මේ වෙලාවේදී ඇල්මිනියම් තහඩුවේ වර්ගඵලය කීයද? උෂ්ණත්වයේ 100 දී ඇල්මිනියම් තහඩුවේ වර්ගඵලය කීයද? ඒක කරන්න පුළුවන්. උෂ්ණත්වයේ 100 දී ඇල්මිනියම් තහඩුවේ වර්ගඵලය කීයද කියලා හදාගන්න. ඒක ඉස්සෙල්ලාම හදමු. right? උෂ්ණත්වයේ 100 දී ඇල්මිනියම් තහඩුවේ වර්ගඵලය මොකද කරන්න ඕනේ? A2 සමානයි A1 වාරයක්
1 ධන 2ක් ඇල්ෆා තීටා. 2ක් ඇල්ෆා රේඛීය ප්‍රසාරණතාවය වගේ දෙගුණයක්. තේරුණාද? එතකොට තා A2 ගේ යගේ ලියන්න පුළුවන් phi වැඩි කිරීම නැත්නම් මෙතනදී A2 අගය සමානයි 1 phi වැඩි කිරීම 4 වර්ග 1 ධන 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 ධන 2 වැඩි කිරීම ඇල්ෆා මේකදී ඇල්මිනියම් වල රේඛීය ප්‍රසාරණතාවය 1.7 වැඩි කිරීම 10 ඍණ 5යි. 1.7 වැඩි කිරීම 10 ඍණ 5යි. වැඩි කිරීම උෂ්ණත්ව වැඩිවීම 85යි නේද? උෂ්ණත්ව වැඩිවීම 85යි. මම සම්බන්ධයක් ගන්න පුළුවන්. ත්‍රෝක සුළු කළ බලන්න කී දෙන්නේ කියලා 5 වැඩි කිරීම 4 වර්ගය කියලා කියන්නේ 16 නේ නේද? මෙතනදී 22 යට 7 වැඩි කිරීම 16 ඕක සුළු කරපුවාම බලන්න කී දෙන්නේ කියලා 50.431යි වර්ග සෙන්ටිමීටර් කියලා ගයක් ලැබෙනවා. හරිද? දැන් ඔබට පුළුවන් උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 100 දී වානයේ තහඩුවේ වර්ගඵලය නෙවෙයි තියෙන්නේ. උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 15 දී වානයේ තහඩුවේ වර්ගඵලය කීයද කියලා හදා ගන්නවා. උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 15 දී වානයේ තහඩුවේ වර්ගඵලය මේ ඇවිල්ලා 100 දී ඇල්මිනියම් තහඩුවේ වර්ගඵලය තියෙන්නේ. 15 දී වානයේ තහඩුවේ වර්ගඵලය හදා ගන්නවා. අපි දන්නවා වානයේ තහඩුවට A2 සමානයි A1 වාරයක් 1 ධන මෙතනදී ඇල්ෆා අතරම තීටා 2 ඍණ තීටා 1 එන්න ඕනේ 2යි ඇල්ෆා. පසු අගය ඕනේ මුල් අගය කියලා කියන්නේ 50.431යි 1 මෙතනදී ධන 2 වැඩි කිරීම 1.2 වැඩි කිරීම 10 ඍණ 5 1.2 වැඩි කිරීම 10 ඍණ 5 උෂ්ණත්වය 85කින් අඩු වෙනවා. ඍණ 85 කියලා එන්නේ මෙතන. මොකද පසු උෂ්ණත්වය 15යි මුල් උෂ්ණත්වය 100යි. උෂ්ණත්වය අඩු වෙනවා. මේක තිබෙන දැන් වෙන්නේ මට අවශ්‍ය වානයේ තහඩුවේ මේ තිබෙන සිදුරේ උෂ්ණත්වයේ 100 දී වර්ගඵලයනේ මේ වර්ගඵලයට සමාන වෙන්නේ. ඒතර උෂ්ණත්වය මේක 15 දක්වා අඩු වෙන වෙලාවේදී දැන් වානයේ තහඩුවේ සිදුරේ වර්ගඵලය අඩු වෙන්න එපා. ඒතර නව සිදුරේ වර්ගඵලය හොයන්නයි මේ හදන්නේ. ඒතර මෙතන දෙනවා 50.431යි 1 ඍණ මෙතනදී 2.4 වැඩි කිරීම 85 වැඩි කිරීම 10 ඍණ 5. ඔහම සම්බන්ධයක් එනවා. බලන්න අලුත් වර්ගඵලය කීයද කියලා. මේ මොකද්ද මේ තිබෙන්නේ 15 දී වානේ වර්ගඵලය 15 දී වානේ වර්ගඵලය. අපි 15 දී ඇලුමිනියම් කොටසේ වර්ගඵලය ගත්තොත් 15 දී ඇලුමිනියම් කොටසේ වර්ගඵලය අපි එක මොකක්hari 3 කියලා ගමු 5 22 යට 7 වැඩි කිරීම 4 වරක් 4 16යි අරය 4 වරක් 4 16යි වර්ග සෙන්ටිමීටර නේද? පනහයි දසම 2.8යි 5 වර්ග සෙන්ටිමීටර. ඒතර මේ තිබෙන්නේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 15 දී ඇල්මිනියම් තහඩුවේ වර්ගඵලය 50.285යි 50.327යි මේ තිබෙන සිදුරේ වර්ගඵලය. එහෙනම් අර මැද පාට කරලා තිබෙන කොටසේ වර්ගඵලය කියන්නේ කොච්චරද? දැන් මෙතනදී අපි ගත්තොත් මෙහෙම මෙන්න මේ තිබෙන එකනේ සිදුර මේ තිබෙන්නේ ඇල්මිනියම් කොටස නම් මේ ඇල්මිනියම් කොටස. ඒතර මෙහෙම තහඩුව තිබෙන්නේ. ඒතර ඔබට හොයන්න කියන්නේ මෙන්න මේ මැද අතර මැදි කොටසේ වර්ගඵලය. මෙන්න මේ කොටස. මෙන්න මේ කොටසේ වර්ගඵලය තමයි හොයන්න ඕනේ. ඒතර මේ 15 දී ඇල්මිනියම් තහඩුවේ වර්ගඵලය 50.285යි. මේ මැද 50.285යි. මේ වටේ ප්‍රේම් එක ගත්තාම ඒකේ අගය 50.327යි. එහෙනම් මේ අතරමැදි කොටස මේ ඉඩ තිබෙන කොටස කියලා කියන්නේ ඩෙල්ටා A ගේ අගය සමාන වෙනවා කීයද? 50.327 අඩු කිරීම 50.285 50.327න් 50.285ක් අඩු වුණාම ලැබෙන අගය කීයද කියලා බලන්න තිබෙන්නේ. 50 මේ තිබෙන අගයෙන්